අයිබෝන් සියලු දෙනාටම සුබ දවසක්. අපි මේ සතියේ සාකච්ඡා කළ නතර කරපු දැනත් එක්ක සම්බන්ධ වෙන්න තමයි සූදානම. මතක් කරගමු පුතේ, මේ සතිය අපි කතා කරා සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය ගැන, ප්‍රිස්මයක පෘෂ්ඨ වර්ගඵලය ගැන. අද අපි සාකච්ඡා කරන්න යනවා අන්නේ සිලින්ඩරයේ අන්නේ ප්‍රිස්මයේ පරිමාව ගැන. දන්නවා පරිමාව කියලා කියන්නේ අදාළ ඝන වස්තුවේ අඩංගු ස්කන්ධ ප්‍රමාණය. ඉතින් මේ සිලින්ඩරය හදලා තියෙන යකඩ වලින් නම් ඒ තුල තියෙන යකඩ ප්‍රමාණය. එයා හදලා තියෙන මැටි වලින් නම් ඒ තුල තියෙන මැටි ප්‍රමාණය. එම සිලින්ඩරය හදලා තියෙන්නේ ඒ කියන්නේ ඒක හදලා තියෙන්නේ ලී වලින් නම් ඒ තුල තියෙන ලී ප්‍රමාණය. මේක හිස් වාචනයක් නම් ඒකට කුමක් හෝ දැනීමට තියෙන ඉඩ ප්‍රමාණය, ඕනම දෙයක් දැනීමට තියෙන ඉඩ ප්‍රමාණය අපි කියනවා පුතේ එයාගේ පරිමාව. එහෙම නැත්නම් වොලියම් එක කියන්නේ. ඒතර පරිමාව ගණනය කරනකොට සිලින්ඩර් එකක්, ප්‍රිස්ම එකක් මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එලින් කළ තිබුණොත් කුස. හරස්කඩ වර්ගඵලයට අපි පතුලේ වර්ගඵලය කියලා කියනවා. පතුලේ වර්ගඵලය වැඩි කිරීම කුස. නැත්නම් හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම කුස. එතකොට අපි කතා කරපු සිලින්ඩරයේ මේ මොහොතේදී පුතාලා දන්නවා හරස්කඩ වර්ගඵලය එහෙම නැත්නම් පතුලේ වර්ගඵලය වෙන්නේ වෘත්තීය වර්ගඵලයනේ පුතේ. පතුලේ වර්ගඵලය කියලා කියන්නේ වෘත්තීය වර්ගඵලය. එතකොට වෘත්තයක වර්ගඵලය සොයන්නේ කොහොමද? වෘත්තයක වර්ගඵලය සොයන්නේ πr වර්ගය. වෘත්තයක වර්ගඵලය සොයන πr වර්ගය. එතකොට මම පුතාට කියවනේ මේ පරිමාව සමාන වෙනවා හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම කුස කියලා. එතකොට පරිමාවට අපි ඉංග්‍රීසි වලින් කියන්නේ වොලියම්. ඒ නිසා ඒකේ සංකේතය v. හරස්කඩ වර්ගඵලය πr වර්ගය ඒ ගුණ කිරීම කුස h. පරිමාව සොයන සූත්‍රය තමයි πr වර්ගය h. එතකොට අපි දන්නවා පුතේ πr වර්ගය h කියන සූත්‍රය ගොඩ නැගෙන්නේ කොහොමද කියන එක තමයි මම මේ කියන්නේ. උදාහරණ මම මේ කියලා දුන්නේ πr වර්ගය h කියන සූත්‍රය ගොඩ නැගෙනවා. දැන් මම පුතාට කියනවා තවසරයක් ඒකාකාරී උඩින් ඉඳලා පල්ලෙහාට ඒකාකාරී විදු වීදුමක් පවතින ඕනෑම ඝන වස්තුවක පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. එහෙම නැත්නම් කුස. පෙරලලා තිබුණොත් දිග, කෙලින් කරලා තිබුණොත් කුස. එයාගේ පරිමාව සොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. දැන් මෙයාගේ හරස්කඩ වර්ගඵලය වෘත්තයක් නිසා වෘත්තයක වර්ගඵලය සොයන සූත්‍රය πr වර්ගය. πr වර්ගය h එක කොට කරාම සූත්‍රය තමයි πr වර්ගය h. πr වර්ගය h. මතක තියාගන්න පුතේ සිලින්ඩර් එකේ පරිමාව සොයන සූත්‍රය එතකොට πr වර්ගය h. නමුත් මතක තියාගන්න πr වර්ගය කියන්නේ හරස්කඩ වර්ගඵලය. h කියන්නේ උස. πr වර්ගය කියන්නේ හරස්කඩ වර්ගඵලය. h කියන්නේ උස. එතකොට මෙයාගේ පරිමාව සමානයි πr වර්ගය h. πr වර්ගය h. එතකොට අපි දන්නවා හිතන්න පුතේ මම මෙයාගේ අගය දෙනවා සෙන්ටිමීටර් 7යි. මම උස දෙනවා සෙන්ටිමීටර් 10යි. එතකොට මෙයාගේ පරිමාව සොයන සූත්‍රය πr වර්ගය h නිසා y සඳහා මම ආදේශ කරනවා 7 22. r සඳහා ආදේශ කරනවා 7 වැඩි h 10යි. උදේ මේ 7ට 7 කැපෙනවනේ. උඩ 7ට යට 7 කැපෙනවා. 7ත් එක 14න් 4 එකක් ඉදිරි. 7ත් එක 14 එකේ 15. ඒ නැවත ගුණ කරනවා 10. අවසාන උත්තරය එනවා 1540යි. පරිමාව සොයන්නේ පුතේ 103 ඵලය. ඝන සෙන්ටිමීටර් 3 ඵලය. 1540ක් සෙන්ටිමීටර් 3 ඵලය කියන්නේ ඝන සෙන්ටිමීටර්. අන්න පරිමාව සොයන ආකාරය. යම් අවස්ථාවක මෙහෙම දුන්නොත් සිලින්ඩර් ආකාර වාචනයක් තියෙනවා. එයාගේ පතුලේ වර්ගඵලය කියලා දෙනවා 616ක් වර්ග සෙන්ටිමීටර්. මේ පරිමාව ඇහුවනම් එතකොට පුතා ආයම සමයක් චූටි බබා වගේ πr වර්ගය h කියන සූත්‍රයෙන් යන්න ඕනේ. ඇයි පුතේ?
පතුලේ වර්ගඵලය දීලා තියෙනවා නම් අදන්නවා පරිමාව සමාන වෙන්නේ පතුලේ වර්ගඵලය වැඩි කිරීම උස. පතුලේ වර්ගඵලය 616ක් වෙනවා. එයාගේ උස සෙන්ටිමීටර 10ක් වෙනවා. cm 2යි cm 1යි cm 3 බලය 616 වැඩි කරාම 6160යි. එතකොට අපි පයාර වර්ගයේ කියන සූත්‍රය අක්ෂරයෙන් ගන්න ඕනේ. පතුලේ වර්ගඵලය එහෙම නැත්නම් හරස්කඩ වර්ගඵලය ගන්නව නම් හරිම නේද? එයා හරස්කඩ වර්ගඵලය එහෙම නැත්නම් පතුලේ වර්ගඵලය අරගෙන ගුණ කරනවා කාගෙන්ද? උසෙන්. පතුලේ වර්ගඵලය අරගෙන වැඩි කරනවා උසෙන්. පෙරලලා තියෙනවනම් ඒ සිලින්ඩරේ බිම දිගා කරලා තියෙනවනම් ගුණ කරනවා දිගේ. කෙලින් කියනකොට අපි උස කියන එකම තමයි දිගා කරලා තියෙනකොට දිග කියලා කියන්නේ. එහෙනම් මතක තියාගන්න ඕනම ඒකාකාරී ඍජු ඝන වස්තුව. ඒකාකාරී කියන්නේ මැද වගේම තමයි මුල. මුල වගේම තමයි අග. හැම තැනම එක සයිස් එකම විදියටම අපි කියනවා ඒකාකාරී ඍජු ඝන වස්තුව. ඝනකේ එහෙම එකක්. ඝන කාපය එහෙම එකක්. ප්‍රිස්මය එහෙම එකක්. මේ කතා කරන සිලින්ඩරේ එහෙමයි. නමුත් එහෙම නොවන ඝන වස්තු කීපයක් තියෙනවා පුතේ 11 ශ්‍රේණියේදී පුතාලට අධ්‍යයනය කරන්න තියෙනවා. පුතාලා දැකලා ඇති මේවා. පොඩි කාලේදී මේවා අධ්‍යයනය කරලා තියෙනවා. මේකට අපි කියන්නේ කෝන් හේතුව. ඒකාකාරීද මෙයා? මෙයා ඒකාකාරී නේ. ගෝලය මෙයා ඒකාකාරී නේ. තව තියෙනවා පුතා. අර පිරමිඩ් එක මෙයා ඒකාකාරී නේ. යන්නේ යන උඩට එන්න හීංගල. එතකොට මේක ඒකාකාරී නේ. මෙන්න මේ වෙලේ ඝන වස්තු ඒකාකාරී ඝන වස්තු නෙවෙයි. යාලේ පරිමාංශයන්ට මේ මම කිව්ව සූත්‍රය ඕකේ වෙන්නේ නැහැ. නමුත් ඝනකය, ඝනකාභය, ප්‍රිස්මය, සිලින්ඩරය කියන මේ ඝන වස්තු හතරටම මේ සූත්‍රය බලංගු වෙනවා. මොකද සූත්‍රය හරස්කඩ වර්ගඵලය. එහෙම නැත්නම් පතුලේ වර්ගඵලය ගුණ කිරීම කුස. නැත්නම් හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග කියන සූත්‍රය බලංගු වෙනවා. ඒ සූත්‍රයෙන් තමයි ඝනකේ පරිමාවත් අපි හිතුවේ. ඒ සූත්‍රයෙන් තමයි ඝනකාභෙත් හිතුවේ. ඒ සූත්‍රයෙන්ම තමයි මේ සිලින්ඩරෙත් දැන් අපි හොයන්නේ. ඒ සූත්‍රයෙන්ම තමයි පුතේ තව චුට්ටකින් අපි ප්‍රශ්නේ පරිමාවක් හොයන්නේ. දැන් අපි බලමු අච්චු පොතේ තියෙන ගණන් කීපයක් මම පුතාලට උදාහරණයක් හැටියට එකක් දෙකක් කරනවා. ඔයා ඉතුරු ටිකත් එක්කම සම්පූර්ණයෙන් කරන්න ඕන. දැන් හොඳට ආගෙන. මම මේ කතා කරන්නේ පුතාට 133 පිටුවේ. පුතාලගේ පෙළ පොතේ දෙවෙනි පොතේ 133 පිටුවේ 29 3 අභ්‍යාසමාලාව. පහත එකෙක් රූපේ දැක්වෙන සිලින්ඩරේ දියටි තත්ත අනුව පරිමාව සොයන්න. පළවෙනි එක දීලා තියෙනවා පුතේ හරස්කඩ වර්ගඵලය 400යි උස 10යි. හරිම සිම්පල් නේ. පරිමාව සමානයි පුතා. හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම උස. 400 වැඩි කිරීම 10 4000යි. ඝන සෙන්ටිමීටර 4000යි. දෙවෙනි එකේ අරය දීලා උස දීලා. දෙවෙනි එකේ අරය දීලා උස දීලා. අපෙන් පරිමාව කොහොමද පරිමාවසන සූත්‍රය? පරිමාවසන සූත්‍රය කෙලින්ම හරස්කඩ වර්ගඵලය දීලා නැති නිසා අපි දෙනවා πr වර්ගය h. මොකද පුතේ සූත්‍රය πr වර්ගය h. ඊළඟට කියනවා තුන්වෙනි එක විස්කම්භය දීලා. විස්කම්භය 21යි. මොනවද තුන්වෙනි එක හදනවා පුතාට උදාහරණයක් හැටියට. පළවෙනි එක හරිම ලේසි. ඒක හදලා ඉවර කරා. දෙවෙනි එක වගේ ගණන් මම හැදුව නිසා තුන්වෙනි එක වගේ එකක් හදනවා. තුන්වෙනි එකේ තියෙන මෙන්න මෙහෙමයි. සිලින්ඩරයක් දීලා ඒ සිලින්ඩරේ අපිට දීලා තියෙනවා දරුවෝ විස්කම්භය 21යි කියලා. විස්කම්භය 21යි පුතා උස දීලා තියෙනවා 20යි කියලා. මම මේ කතා කරන්නේ 29 3 අභ්‍යාසමාලාවේ පළවෙනි ගානේ රෝම ඉලක්කම් 3. එතකොට මෙයාගේ පරිමාව අනුව පුතා දන්නවා මෙයාගේ පරිමාව සන සූත්‍රය තමයි πr වර්ගය h. ඇයි මම මෙයාට හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස කියලා දුන්නේ නැත්තේ? එහෙම දීලා වැඩක් නෑ පුතේ. හරස්කඩ වර්ගඵලය හොයලා නෑ. එහෙනම් මේක හොයාගෙන යන්න නම් දෙලින්ම අපිට πr වර්ගයේ සූත්‍රය දාන්න තමයි සුදුසු. ලේසි පාසු. ඔන්න b කියන්නේ වලින්, y කියන්නේ හතෙන් ලේසි දෙක, r කියන්නේ අරය, එයාගේ දෙවේ බලයක්, ඒකේ දෙකේ බලයක්, h කියන්නේ උස. y වලට හතෙන් 22 දානවා. විස්කම්භය 21ක් නම් පුතේ. විස්කම්භය 21ක් නම්. අතුලේ විස්කම්භය 21ක් නම්
අරය කියන එකට අපි දාන්නේ 21 බෙදීම 2. ඇයි? විස්කම්බයෙන් භාගය තමයි අරය 21 බෙදීම 2. ගුණ කිරීම 21 බෙදීම 2. ගුණ කිරීම h20. h20. අද බලන්න 7 දහස් ඒවා 1යි 21 දහස් ඒවා 3යි. බලන්න පුතේ තව සුළු වෙනවනේ. ඔන්න දෙකට දෙකේවා 1යි 20ට දෙකේවා 10යි. දෙකට දෙකේවා 1යි 22ට දෙකේවා 11යි. 11 වරක් 3 33යි 21 වරක් 10 210යි. එකද පුතේ? මෙන්න බලන්න ඉස්සරහ සුළු කරපු විදිය y කියන්නේ අපෙන් 22. මේ කාගේ විස්කම්බය 21ක් නම් කමය වෙන්නේ 21 බෙදීම 2. r දෙකේ බලයක් නිසා 21 බෙදීම 2 21 බෙදීම 2 කියලා දෙසරයක් ගන්න. කෙනෙක් හිතන්න පුළුවන් අමුතු පඬිත විදියකට හිතන කෙනෙකුට ඇයි සර් 21 දෙකට බෙදලා දෙසරයක් දැම්ම මේ කෙලින්ම 21 ඒවා එකක් දැම්ම නම් හරි. හරි. ඒක හොඳයි මෙතන තියෙන එකතු කිරීම නම්. කියන්නේ මොකද්ද? ගුණ කිරීම. ගුණ කිරීම වෙනකොට පුතා ගුණ කිරීම වෙනකොට අනාරි 21 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම 2. හරි good. දලක් උත්තරේ කියන දරුවෝ ඉන්නවා. එතකොට මෙතන එක්වරක් එක යට එකයි. 11 වරක් 3 33යි. 21 වරක් 10 210යි. බිඳුව දැම්මා 33 වරක් 1 33 3ක් එකතු වෙයි. 33 වරක් 2 66යි 3 69යි. මොන සෙන්ටිමීටර්ද පුතේ? ඝන සෙන්ටිමීටර්. ඒක කොහොමද එන්නේ? පුතේ ඝන සෙන්ටිමීටර් එන විදිය මතක් කරගන්න. ඝන සෙන්ටිමීටර් එන්නේ මේ අරය cm එකයි. තව වතාවක් අරය ගන්නකොට cm එකයි. උසට cm එකයි. cm තුනේ බලය. cm තුනේ බලය. සෙන්ටිමීටර් තුනේ බලය. අන්න පරිමාණ. ඔනෝක තමයි පුතේ පරිමාණ ඔස්සේ විදිය. දෙවෙනි ප්‍රශ්නය අහනවා මෙන්න මෙහෙම. එක එකක අරය 7ක් වන උස පිළිවෙලින් 8යි 16යි 24යි ඕ සිලින්ඩර් තුනක හරස්කඩ වර්ගඵල හා පරිමාණ සොයා පහත වග සම්පූර්ණ කරන්න. පුතේ හරස්කඩ වර්ගඵල වෙනම හොයන්න ඕනේ. දැන් පුතා දන්නවා මේකේ දීලා තියෙන තොරතුරුත් එක්ක බැලුවාම අරය 7යි උස 8යි. අරය 7යි උස 16යි. අරය 7යි උස 24යි. උදාහරණ පේනවා මේක 8 තවරක් 1යි තවරක් 16යි තවරක් 3 24යි. දරුවෝ මෙයාගේ උස 8යි ගුණාකාර වෙලා. පළවෙනි පදේ 8යි. පළවෙනි සිලින්ඩරේ උස 8යි. දෙවෙනි සිලින්ඩරේ අතවරක් 16යි. තුන්වෙනි සිලින්ඩරේ අතවරක් 24යි. එන්න 8යි ගුණාකාර සිලින්ඩර්. අරය සේම්. අරය සමානයි. පුතා දන්නවා අරය සමාන නම් පුතේ හරස්කඩ වර්ගඵලය හොයන්න තුන් වතාවක් හොයන්නේ නැහැ මොලයක් කියන දරුවේ. නබත් ඇයි? හරස්කඩ වර්ගඵලයේ වශයෙන් අපේ ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ බබෝ පුරවන්න යන්නේ. හරස්කඩ වර්ගඵලයේ වශයෙන් හොයන්න ඕනි. වයර් වර්ගනේ වයිට අපෙන් 22 දැම්මම r වලට වැටෙන්නේ පුතේ r වලට වැටෙන්නේ 7 වැඩි 7. මේ 7ට 7 තිබුණා 154ක් වර්ග සෙන්ටිමීටර ආවා. එතකොට පළවෙනි සිලින්ඩරේ අරයත් 154යි වර්ග සෙන්ටිමීටර. දෙවෙනි එක්කෙනාගේ 154යි. very good පුතේ. තුන්වෙනි එක්කෙනාගේ උත්තරේ 154යි. ඇයි? අරය සේම් නේ පුතේ. අරය සමානයි. වෙනසකට ලක් වෙලා තියෙන්නේ කවුද? උස විතරයි. පළවෙනි එක්කෙනාගේ උස 8යි, දෙවෙනි එක්කෙනාගේ උස 16යි. ඊළඟ එක්කෙනාගේ උස 24යි. පළවෙනි එක්කෙනා වගේ දෙවෙනි එක්කෙනා දෙගුණයක්. පළවෙනි එක්කෙනා වගේ තුන්වෙනියක් තුන් ගුණයක්. එහෙනම් උස දෙගුණයක් වුණා නම් පුතේ. උස දෙගුණයක් වුණා නම් මෙයාගේ වෙනසකට ලක් වෙනවා මොකක්ද? පරිමාව. මොන බලන්න. පළවෙනි එක්කෙනාගේ පරිමාව කොහොමද දන්නේ? එතකොට පෘෂ්ඨ වර්ගඵලය හරස්කඩ වර්ගඵලයේ පුතේ වෙනසක් නැහැ. ඔන්න පළමු එක්කෙනාගේ වලින් එක හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම උස. පුතේ හරස්කඩ වර්ගඵලයේ 154යි වර්ග සෙන්ටිමීටර නේද? යාගේ උස 8යි cm දෙකේ බලයත් එක්ක වැඩි වුණාම cm තුනේ බලය වෙනවා. 8 වරක් 4 32 2 3ක් ඉතිරි. 8 වරක් 5 40යි 3 43 3 4ක් ඉතිරි. 8 වරක් 8යි 4යි 12යි.
ඔන්න පුතේ පළමු එක්කෙනාගේ වොලියම් එක. දෙවෙනි එක්කෙනාගේ වොලියම් එක වෙන්නේ මේ 816 වෙනවනේ. පුතේ මේ අහගන්න චුට්ටක්. 816 වෙනවනේ. පුතා මෙයා 16 වැඩි කරක් එනවා. හැබැයි ඉතින් මොලයක් තියෙන දරුවෙකුට පුළුවන්. චුට්ටක් දුරට හිතන්න පුළුවන් පැටියෙකුට හිතෙනවා. මේ 8න් වැඩි කරාම මෙයා නම් 16න් වැඩි කරනවා. මේ වගේ දෙගුණයක් නේ. අන්න ඒකනේ දෙවන එක්කෙනාගේ වොලියම් එක වෙන්නේ 1232යි ඝන සෙන්ටිමීටර් කියන එක මම දෙගුණ කරනවා. ඇයි එහෙම? ඇයි එහෙම කරේ? very good පුතේ. හරියටම හරි. ඇයි දෙගුණ කරේ? ඇයි දරුවෝ හරස්කඩ වර්ගඵලයේ නොවෙනස්ව පවතිද්දී වෙනස් වෙන්නේ යාගෙන් ගුණ කරන උස විතරක් නම් උස 8 වෙනකොට මෙයා නම් 16 වෙනකොට ඉවෙන් දෙගුණයක්. යාගේ වොලියම් එක වගේ දෙගුණයක්. දෙවරක් දෙක 4යි. දෙවරක් 3යි. දෙවරක් දෙක 4යි. දෙවරක් දෙක 2යි. ඝන සෙන්ටිමීටර් 2464යි ඝන සෙන්ටිමීටර්. ඊළඟට පුතා අහුවත් එහෙම තුන්වෙනිය කොහමද එන්නේ? දෙවන ඉතින් අටෙන් ගුණ කරනකොට මේක නම් ඒ වගේ තුන්ගුණයක් වන 24න් ගුණ කරාම very good උත්තරේ හරියට කියනවා 1232 නේ පළවෙනි එක්කෙනාගේ පරිමාව 1232යි ඝන සෙන්ටිමීටර් ආන්න ගුණ කරනවා තුනේ. ඇයි තුනෙන්? ඇයි පුතේ තුන්ගුණයක් නේ. 8 වගේ 24 තුන්ගුණයක්. ඒතර 8න් ගුණ කරනකොට මෙයා නම් ඒ වගේ තුන්ගුණයක් තමයි 24න් ගුණ කරනකොට එන්නේ. ඇයි? තුන්වරක්කට 24යි. තුන්වරක් දෙක 6යි. තුන්වරක් තුන 9යි. තුන්වරක් දෙක 6යි. තුන්වරක් එක 3යි. ඝන සෙන්ටිමීටර්. ඉතින් අහනවා මෙන්න මෙහෙම. ඊට සම්පූර්ණ කළාද බහුවේ දත්ත ඇසුරේ. අරය නියතව ඇති විට උස දෙගුණ සහ තෙගුණ වන විට පරිමාවයේ වෙනස්කම. හරි අපි ඒක වේලාසනින්ම තේරුම් ගන්න තමයි ගන්න හැදුවේ. මොකද්ද? උස දෙගුණ වෙනවා නම් පරිමාව දෙගුණ වෙනවා. උස තුන්ගුණය වෙනවා නම් පරිමාව තුන්ගුණය වෙනවා. උස 10 ගුණය වුණොත් පරිමාව 10 ගුණය වෙනවා. ඇයි? හරස්කඩ වර්ගඵලය නොවෙනස්ව පවතින නිසා. ඇයි යා නොවෙනස් වෙන්නේ? අරය නොවෙනස් නිසා. අරය සම නිසා හරස්කඩේ සමයි. හරස්කඩේ සම වුණාට උස දෙගුණ වෙනකොට පරිමාව දෙගුණ. උස තුන්ගුණය වෙනකොට පරිමාව තුන්ගුණය. අන්න එහෙමයි වෙන්නේ. හැදෙලිද පුතේ? right good. එහෙනම් ඒක ලියන්න ඕන. කොහොමද ලියන්නේ? එන්න අහන්නේ. ඒක සම්පූර්ණ කළ බක්වේ. දත් ඇසුනේ. අරය නියතව ඇති විට. උස දෙගුණ වන විට සහ දෙගුණ වන විට පරිමාව. අරය නියතව ඇති විට කියන එක ආයි ලියන්න ඕනේ. අපි මේක කියමු. උස දෙගුණ වන විට පරිමාව දෙගුණ වේ. උස තුන්ගුණය වන විට පරිමාව තුන්ගුණය වේ. එබැවින් අරය නියත වන විට උසේ වෙනසට සාපේක්ෂව පරිමාව වෙනස් වන බව පෙන්වා දිය හැක. අපිට සත්‍යාපනය වේ. හොඳයි. යන්න අපි තුන්වෙනි ගානට. එකිනෙකට උස 20ක් හා අර පිළිවෙලින්. අර කියන්නේ අරයන් පිළිවෙලින්. අර කියලා දාලා තියෙන අරවන්ට බහුවචනය. 7යි 14යි 21ක් මුළු සිලින්ඩර තුනක හරස්කඩ වර්ගඵල හා පරිමාව සොයා වගුව සම්පූර්ණ කරා. පුතේ අරය 7 වන විට, අරය 14 වන විට, අරය 14 වන විට, අරය 21 වන විට හරස්කඩ වර්ගඵල. දැන් මෙතන උස නොවෙනස්ව පවතිනවා, අරයන් විතරක් වෙනස් වෙනවා. උස නොවෙනස්ව පවතිනවා, අරයන් විතරක් වෙනස් වෙනවා. අරයන් වෙනස් වෙනකොට පුතේ වර්ගඵලය කොහොමද වෙනස් වෙන්නේ කියලා අපි බලමු. ඔන්න මම මේ කතා කරන්නේ තුන්වෙනි එකේ රෝමි ලක්කම් එක. හරස්කඩ වර්ගඵලය පළමු එක්කෙනාගේ හරස්කඩ වර්ගඵලය y r වර්ගය. y කියන්නේ 7 7 වැඩි 7. 7 7 කැපුණා 154ක් වර්ග සෙන්ටිමීටර්. හරිම සරලයි. දැන් පුතාට චුට්ටක් හිතලා බලන්න වර්ගඵලය දෙගුණ වෙනකොට අරය දෙගුණ වන විට අරය දෙගුණ වන විට හරස්කඩ වර්ගඵලය පුතාට හිතෙන්නේ දෙගුණ වෙනවා කියලානේ. අරය දෙගුණ වන විට හරස්කඩ වර්ගඵලය දෙගුණ වෙනවා කියලා හිතෙන්නේ. වැරදි පුතේ. දෙගුණ නෙමෙයි. ඇයි? මේක 14 වෙලා මෙයා 14 වෙනවනේ. ඒතකොට මෙයා දෙකෙන් වැඩි කළා මෙයාම දෙකෙන් දෙවරක් දෙක කීයද? 4යි. දෙවරක් දෙක කීයද? 4යි. කී ගුණයක් වෙනවද? 4 ගුණයක් වෙනවා. ඇයි පුතේ මෙයා 14ක් කියලා මෙයා 14ක් වෙනවනේ එතකොට. එයා දෙසරයක් කියනවා නම්
දෙගුණ දෙගුණ හතර ගුණ වෙනවා. හතරෙන් ගුණ වෙනවා. ඔන්න බලන්නකෝ හතරෙන් ගුණ වෙන්නේ නැහැ. දෙවන හරස්කඩ වර්ගඵලය. දෙවන හරස්කඩ වර්ගඵලය. දෙවන රූපේ නේද? හරස්කඩ වර්ගඵලය. y r වර්ගය y ට 7න් 22 r ට 14 වැඩි 14 7 17 2යි දෙවරක් 22 44යි 14 ගුණ කරාම 610ක් වර්ග සෙන්ටිමීටර. සකියු කතාව හරි නේද? අරය 7ක් වෙනකොට 154යි. අරය 14ක් වෙනකොට ඒ වගේ 4 ගුණයක්. ඒ වගේ 4 ගුණයක්. ඒ වගේ 4 ගුණයක්. එහෙනම් අරය දෙගුණේ වුණොත් අරය දෙගුණේ වුණොත් වර්ගඵලේ 4 ගුණයක් වෙනවා. 3 ගුණයක් වුණොත් එහෙනම් කී ගුණයක් එන්නේ? වැරදි. 6 ගුණයක් නෙවෙයි. 3 3 කීයද? මෙයක් 3ෙන් අරයක් 3ෙන්. 3 3 9 ගුණයක්. 9 ගුණයක්. අන්න හරි. very good. ඔන්න බලන්න අපි එක් කළ පෙන්නන්න. දෙවන වර්ගඵලය. දෙවන රූපයේ හරස්කඩ වර්ගඵලය. y r වර්ගයේ y ට දාන්න 7න් 22 r ට 21 වැඩි 21. හරිනේ පුතේ. අරය 7 වැඩි 7 වුණාම මෙතන 4ක් 4 වෙයි. දැන් මෙතන එන්නේ 21 වැඩි 21. 7 21 වෙනකොට 7 21 වෙනකොට 7 21 වෙනකොට 3 ගුණයක් වෙලා මේකත් 21 වෙනකොට 3 ගුණයක් වෙනවා. එතකොට 7 17 එකයි 21 17ම 3යි. 3 2 6යි 3 2 6යි ඒක ගුණ කරා 21. 66 එකෙන් වැඩි කරාම 66න් 6 6ක් ඉදිරි 66 වරක් 2 132යි. 132යි. 132යි 138යි ඝන සෙන්ටිමීටර. 1386යි ඝන සෙන්ටිමීටර කියලා උත්තරේ. ඉතින් සම්පූර්ණ කළාද බබුවේ දත්ත ඇසුරේ. උස නියතව ඇති විටක අරේ දෙගුණ සහ තෙගුණ වන විට පරිමාව වෙනස් වීම පැහැදිලි කරා. හරිනේ. අරේ දෙගුණ වුණොත් පරිමාව 4 ගුණයක් වේ. අරේ 3 ගුණයක් වුණොත් පරිමාව 9 ගුණයක් වේ කියලා ලියන්න. හතරවෙනි ගාන බලන්න පොතේ. සිලින්ඩරාකාර පාචනයක විස්කම්භය 28ක් cm. ඒ 6160ක ජල පරිමාවක් නැත්නම් ජල මට්ටමේ උස. දරුවනේ දැන් පුතා දන්නවා ජල මට්ටමක් පිරලා තියෙනවා නම් එයාගේ පරිමාව ජල මට්ටමක් පිරී ඇති නම් එයාගේ පරිමාව කියන්නේ අදාළ වාචනයේ පරිමාවම තමයි. අදාළ වාචනයේ පරිමාව සමානයි ජල මට්ටමේ පරිමාව. මොකද හේතුව පුතා දන්නවා 1 ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් එකක්. ඝන සෙන්ටිමීටර් එකක් කියන්නේ මිලිලීටර් එකක්. ලීටර් වලින් දුන්නොත් ලීටරයක් කියන්නේ මිලිලීටර් 1000. ලීටරයක් තුල මිලිලීටර් 1000 මිලිලීටර් 1000 කියන්නේ එතන හරි 4 කුට්ටි සෙන්ටිමීටර් කියුබික් සෙන්ටිමීටර්ස් 1000ක් තියෙනවා. එහෙනම් ඒක තේරුම් ගන්න. එහෙනම් ජල ප්‍රමාණය කියන්නේ පරිමාවම තමයි. මේ පාචනේ වතුර පෙරලා තියනවලු පුතේ. ජලය දිරලා තියනවලු 6160ක් හැබැයි මේ දීලා තියෙන්නේ සෙන්ටිමීටර් වලින්මයි. ඒක සඳහන් කරලා තියෙනවා විස්කම්භය 28ක්. විස්කම්භය 28ක්. විස්කම්භය 28ක් කිව්වම අරය. ඔන්න අපි බලන්නකෝ පුතේ. අරය 14යි. අපි දන්නවා මේ කතා කරන්නේ හතරවෙනි ප්‍රධාන හතරවෙනි ගණන පරිමාව සොයන සූත්‍රය තමයි πr වර්ගය h. පරිමාව සමානයි v සමානයි πr වර්ගය h. මේ මොහොතේ v දීලා 6160. හරිනේ. පරිමාව තමයි ජල මට්ටම. ජල කඳ ජලයේ ප්‍රමාණය අදාළ වාචනයේ පරිමාව තමයි 6160. යා සමානයි y කියන්නේ 722 ගුණ කිරීම r කියන එක අහන්න දීලා තියෙනවද කියලා? ඔව් විස්කම්භය 28ක් කියන්නේ විස්කම්භය 28ක් කියන්නේ අරය 14යි අරය 14යි h තමයි ජල මට්ටමේ උස. උදාට ඒක පැහැදිලි කරන්න මෙන්න මේම රුපස ගහනකට આવොත් මෙහෙම වතුර පිරලා තියෙනවා කියලා කියන්නේ ඔන්න මේ පිරලා තියෙන වතුර ප්‍රමාණය බලන්න පාචනේ පිරලා තියෙන වතුර ප්‍රමාණය මේ උස තියෙනවා මේ උස ධන මට්ටමේ උස තමයි h.
පැහැදිලි පුතේ? එතකොට මේ පෙළිය ඇති ජල මට්ටමේ උස විස්කම්භය දීලා තියෙනවා සෙන්ටිමීටර් 14යි. විස්කම්භය 14 නෙමෙයි 28යි. විස්කම්භය 28යි. ඒ තුලින් අපි අරය 14යි කියලා හෙව්වා. අරය 14යි කියලා ගෙවුවා. තේරුණාද පුතේ? හා උස 10යි කියලා හොයලා තියෙනවා. very good. ඔන්න බලන්න. පරිමාවස්වන සූත්‍රය V සමානයි pi r වර්ගය h. ඔන්න බලන්නකෝ. අද 17 එකයි 14ට 2යි. දෙවරක් 22 44යි ගුණ කිරීම 14 ගුණ කිරීම h. 6160යි. දැන් බලන්න පුළුවන් මේ පැත්ත 44 සහ 14 බෙදලා අයින් කරන්න. ඒ වෙනස නැති වෙන මේ පැත්තත් 44 සහ 14 බෙදා. 44ට 44 කැපෙනවා. 14ට 14 කැපිලා h අනි වෙනවා. දැන් මේ පැත්ත සෝල් කරනවා පුතේ. ඔන්න බලන්න. අපි ගත්තොත් 11ම 4යි 11 සරප්ප 55යි 6ක් ඉතිරි 66ට 6යි බෙදුවයි 14 ඒවා 1යි 14 ඒවා 4යි පුතේ බිඳුවයි උඩට 40ක් එනවා යනට 4ක් එනවා එච්චරගේ සමානයි සෙන්ටිමීටර් 10යි කියලා උත්තරේ මැදදී ඒකක නොතිබුණාට කමක් නැහැ පුතේ සුළු කරනකොට ඒකක දැම්මම කොහොම අපහැදිලි වෙන නිසා ඒකක නොදායවිලා නමුත් අන්තිම උත්තරේට ඒකක දාන්න පුරුදු වෙන්න මොකද හේතුව මේ මොනවද කියන එක දනහන් වෙන්න ඕනේ. නිකම්ම 10 දාන්න එපා. සෙන්ටිමීටර් 10යි, මීටර් 10යි, කිලෝමීටර් 10යි. සමාන මොනවද ඒවට පටලවලා දාන්න වර්ග සෙන්ටිමීටර්. නැහැටි. ඒවා සම්පූර්ණ වැරදි. ඒ නිසා හරි ඒකකේ දාන්න. ජල මට්ටමේ උස සෙන්ටිමීටර් 10යි. දැන් අපි යනවා ඊළඟ කොටසට. පස්වෙනි ඍජු කෝණස්ථාකාර තහඩුවක දිග 22යි. පළල 11යි. මෙම තහඩුවේ එක් පැත්තක් වක්‍ර පෘෂ්ඨ වන පරිදි සැකසිය හැකි සිලින්ඩර් දෙකක් මිනුම් සහිතවද දක්වන්න. එහි පරිමාවංශ පුතා ඔන්න මම ඔක පැහැදිලි කරනවා පුතාට කොළ කැල්ලක් අරගෙන. බලන්න ඉන්නකෝ. ඔන්න බලන්න පුතේ අපි කොළයක් ගත්තාම මේක හිතන්න කොළයක් කියලා. මෙයාගේ දිග 22යි. පළල 11යි. දිග 22යි පළල 11යි කියනකොට සිලින්ඩරයක් හදන්න පුළුවන් පුතේ මෙන්න මෙහෙම. තේරෙනවද? 22 පැත්ත වෘත්තයට පිටරසේ කොට එකක් හදන්න පුළුවන්. තව එකක් පුළුවන් දිග පැත්ත කුසට හිටින විදියට මේ විදියේ සිලින්ඩරයක් ඊනි උස එකක් හදන්න පුළුවන්. පුතාට තේරුණාද? මේ තියෙන ඍජු කෝණාස්ථාකාර කොළ කෑල්ලක් ඉන්නතන තහඩුවක් කියලා හිතන්න. ඍජු කෝණාස්ථාකාර තහඩුව. දිග 22යි. පළල 11. අපිට 11 පැත්තට උස හිටින විදියට සිලින්ඩරය මෙන්න මෙහෙම අලවලා මෙන්න මේ විදිහේ සිලින්ඩරයක් හදන්න පුළුවන් පුතේ. උස 22 වන. මෙහෙම. මෙන්න එක විදිය. මේක සිලින්ඩර්. එයාගේ උස 20 එයාගේ උස 11. 22 ආවේ මෙතෙන්ට. වෘත්ත පරිදි. මොකද ගෑනලා උදාහරණ පුළුවන් මේක මෙහෙම රෝල් කරන්න. එතකොට උස 22යි. උස 22යි. පතුලේ පරිධිය 11යි. අපි කොහොමද ඒක කරන්නේ? දැන් දිග 22ක් පළල 11ක් වන මේ කොළ කෑල් ත්‍රිකෝණාස්ථාකාර තහඩුව රෝල් කරලා හදන්න පුළුවන්. දිග සිලින්ඩරේකුයි කොට සිලින්ඩරේ. මෙන්න ත්‍රිකෝණාස්ථාකාර තහඩුව මේක දිග 22යි 11යි පළල. කොහොම තියනවනේ? න එක විදියක් තමයි මෙන්න මේ විදිය එකක් හදනවා. එයා කොට මහ දෙකක්. බලන්නකෝ. එයාගේ හැඩය මෙන්න මේ විදියයි. එතකොට මෙයාගේ උස තමයි පුතේ සෙන්ටිමීටර් 11. මෙයාගේ වක්‍ර රේඛාව තමයි ඔය කියන විදිහට 22. තව එකක් හැදෙනවා. ඒක හීනී එකක්. හීනී උස එකක්. එයාගේ වක්‍ර රේඛාව සෙන්ටිමීටර් 11යි. මෙයාගේ උස දෙනවා සෙන්ටිමීටර් 22යි. එයාගේ උස වක්‍ර රේඛාව 11යි. අනිත් එක 22යි.
දැන් ඕකම නෙවෙයි පුතේ මිමි කියන්නේ. මේ මිමි කියන්නේ සාමාන්‍ය සිලින්ඩර් එක මිමි දෙන්නේ නැහනේ. අතුලේ පරිදි. නම් පියනේ පරිදි. ඒවා දෙන්නේ. දැන් ඒක ඉල්ලන්නේ අරය. කොහොමද මෙයාලේ අරය? මොකද අරය නොදැන අපිට ඊළඟ යන්න බෑ නේද? මෙයාගේ අරය හොයන්න ඉස්සෙල්. කොහොමද මෙයාගේ අරය සර්? පුතේ C සමානයි 2πr සූත්‍රයෙන් මේ මොහොතේ එයාගේ අතුලේ වෙනට පියනේ වටේ දිග අතුලේ පරිදිය පියනේ පරිදිය තියෙන්නේ. කවුද? පළවෙනි එක්කෙනාගේ 22යි දෙවෙනි එක්කෙනාගේ 11යි. එහෙනම් පරිදිය දන්නවනම් අරය සොයන්නේ කොහොමද? C සමානයි 2πr සූත්‍රයේ C සඳහා 22 දාලා 2 කියන එකට 2 5ට 7ෙන් 22 දාලා R යන්නේ නෑ. යටට 7 එනවා. දෙවරක් 22 44 ගුණ කිරීම R එනවා 22ක්. R සමානයි 22 ගුණ කිරීම. මේ පැත්තේ 7ෙන් 44 අර පැත්තට යනකොට 44න් 7 වෙනවා. 22 2යි R සමානයි 7 බෙදීම 2යි. නොහොත් 3.5 cm කියලා එයාගේ අරේ. ඒකට පුතාට සිද්ධ වෙනවා මෙතන ඉඳලා මෙහෙම කඩේකට දාලා R කියලා ලියලා ඒක 3.5 cm කියලා ලියන්න. ඒ කියද එයාගේ අරේ 3.5. කොට එක්කෙනාගේ අරේ 3.5. අපි මෙයාගේ අරේ හොයමුකෝ. ඒ විදියටම තමයි C සමානයි 2πr. මේ මොහොතේ C 11යි පුතේ. ඇයි? ඒක උසාතටනේ පුතේ වැඩියෙන් ගත්තේ. දිග උසාතටනේ ගත්තේ. කොළ කැලේ දිග 22 උසට ගත්තා. ඒතර පළලවන 11ව වෘත්තේ වටා ඇතිච්ච කවය. වටේ ප්‍රමාණය. පරිදිය. පරිදිය 11. 2 කියන්නේ 2. 5 කියන්නේ 722. R දන්නේ නැහැ. දෙවරක් 22 44 යට 7 ගුණ කිරීම R සමානයි 44 නෙමෙයි 11 සමානයි 11යි. R තනි වෙනවා. ඒ පැත්තට 11 මේ 7ෙන් 44 මෙහෙට යනකොට 44න් 7 වෙනවා. 11 ඒවා 1යි 11 ඒවා 4යි. R සමානයි පිටේ 7 බෙදීම 4. සුළු කරනවා නම් R කියන්නේ 1යි 4න් 3යි cm කියලා අපට එනවා. හරිනේ? 7ට 4 ඒවා 1යි තව ඉතිරි 3. එහෙනම් මෙයාගේ අරය සමානයි 1යි 4න් 3යි cm කියලා ගන්න. අන්න මිමි සහිතව දක්වනවා කියන්නේ. දැන් මම අහනවා පුතාගෙන් මේගොල්ලෝගේ පරිමාව. පරිමාව සෑහෙන පුතාට බැරිකමක් නැහැ. මේ සිලින්ඩරේ පරිමාව තමයි පුතේ. ඔන්න 5r වර්ගය h. 5 වලට 7ෙන් 22 දානවා. r කියන්නේ 3.5. මම ඔබට යෝජනා කරනවා 3.5 දානවට වඩා සුදුසුයි භාග සංඛ්‍යාවක් ලෙස 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2 ගුණ කිරීම h සඳහා ඒ ගානට අනුව 11. මම හිතනවා අය සුළු කිරීමකට කරගන්න බැරි කමක්. ඊළඟට අපි මෙයාගේ පරිමාව හොයනවා නම් ඒ 5r වර්ගය h නේ ඒ එන්නේ 5r වර්ගය h. 5 සඳහා 7ෙන් 22 r සඳහා 7 බෙදීම 4 7 බෙදීම 4 7 බෙදීම 4 ගුණ කිරීම 7 බෙදීම 4 ගුණ කිරීම h සඳහා ඊයද 22 h සඳහා 22. උදාට පුළුවන් 1යි 4න් 3 කියන එක මිශ්‍ර සංඛ්‍යාව විෂම භාගයක් බවට පත් කරලම අරය ආදේශ කරගෙන යනවා. අරය වෙන්නේ 7 බෙදීම 4 7 බෙදීම 4 h. එයාට අනුව නම් h 22. කලින් එක්කෙනාට අනුව නම් 11. හැබැයි ගන්න. ඔන්න බලන්න පුතේ. විස්කම්භය 20යි වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දක්වා වන ඍජු වෘත්ත සිලින්ඩර් එක පරිමාව. පුතේ විස්කම්භය දීලා වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දීලා ඍජු වෘත්ත සිලින්ඩර් එක පරිමාව. මට මේක මකන්න වෙනවා පුතේ. මට මේක මකන්න වෙනවා. උදා ගන්න හොඳට ඉවර කරන්න ඕනි. දරුවෙක්ම උමනාවෙන් උදාට පුළුවන් මේක නැවත වතාවක් බලලා මේ තැනට ඇවිල්ලා
පුතාගේ වීඩියෝ එක එතනින් පොඩ්ඩක් නතර කරලා ගාන හදලා ඉවර වෙලා ඊළඟ කොටසට යන්න. ඒක පුළුවන් නේ. ගමන එක. මොකද දැන් කතාව විස්කම්බේ 28යි. වක්‍රපෘෂ්ඨ වර්ගඵලයේ 10යි. පරිමාව වලනවා. පුතා මට කියන්නකෝ පරිමාව සොයන්න අපට ඕන වෙන්නේ කවුද? පයි r වර්ගයේ h නම් පයි දන්නවනම් r ඕන h ඕන. විස්කම්බය 20ක් නම් අරය 10යිනේ. අරය දන්නවනම් කොහොමද අපි උස හොයන්නේ? බලමු අපි චුට්ටක් සිලින්ඩරේ ඇදලා. මෙන්න සිලින්ඩරේ. මෙන්න සිලින්ඩර්. පුතේ අරය දීලා තියෙනවා 10යි කියන්නේ. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා 1000ක් කියලා. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා 1000ක් කියලා. වර්ගඵලය 10යි. පුතේ මට කියන්නකෝ වක්‍රපෘෂ්ඨය කියන්නේ මොකක්ද? මම ආයෙත් සරයක් යනවා අර කලින් අහුවට. මේ තියෙන්නේ සිලින්ඩරයේ වක්‍රපෘෂ්ඨයනේ. දැන් මේ වක්‍රපෘෂ්ඨයනේ තියෙන්නේ. මේ වක්‍රපෘෂ්ඨයේ එන විදියේ ක්‍රම දෙකක් තියෙනවා. ඍජු කෝණාශ්‍රයේ දිග වැඩි කිරීම පළ. දැන් දිග වැඩි කිරීම පළලෙන් මේක ගන්න පුළුවන්. බෑනේ. උස ගන්න බෑ. නමුත් වර්ගඵලය තියෙනවා. වර්ගඵලය 10යි. වර්ගඵලයේ සොයන සූත්‍රය මොකද්ද පුතේ? මොන බලන්නකෝ වර්ගඵලයේ සොයන සූත්‍රය. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2πr h. හරිද? වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය සමානයි 2πr h. එතකොට වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය දීලා තියෙනවා 10යි. 2 කියන එක දන්නවා. π කියන එක 722 බව දන්නවා. r කියන එකට දන්නවා අගේ 10යි. ඇයි විස්කම්බේ 10යි නම් අර වැඩි කිරීමේ h. දැන් අපිට පේනවා මෙතනදී වක්‍රපෘෂ්ඨයේ වර්ගඵලය 10යි. දෙක වැඩි කිරීම. π කියන්නේ 722 වැඩි කිරීම. r කියන්නේ 10යි. ඇයි විස්කම්බේ 20යි නම් අර 10යි. ඔන්න හරියට දෙනවා දැන්. අපිට 7. දෙවරක් 22 44යි 10න් වැඩි කරාම 440. ගුණ කිරීමෙන්. තමයි එච්චලගේ සමානයි පුතේ. මේ පැත්තේ 1000ක් යාගෙන මෙහෙට එනකොට 440 යට යනවා 7 උඩේ. මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. හරිද? ඔන්න චුට්ටක් එච්ච මේ පැත්ත තනි වෙනවා. තව සුළු කරන්න පුළුවන් ටිකක්. සියවරක් 700යි යටට 44යි. එච්චලගේ සමානයි පුතා. මෙතන යටට එනවා දෙකෙන් බෙදුවාම 22ක්. උඩ දෙකෙන් බෙදුවාම 350ක්. ආයෙත් සරයක් යටට එච්චෙනවා දෙකෙන් බෙදුවාම 11ක්. උඩට දෙකෙන් බෙදුවාම දෙවරක් 1 2යි දෙවරක් 14යි 5යි. ඔන්න ඔක තමයි උස. දැන් මේක තමයි උස කියලා මම ඇයි කිව්වේ? දැන් බලන්න පුළුවන්. ඇයිද රොතන ගියාට සුළු කරන්න දන්නේ නැද්ද? නෑ සුළු කරන්න පුළුවන්. වැඩක් තියනවාද? h අහලා තියනවාද? එනේ අපිට එක් වෙනුවට මෙයාව දාලා ගාන හදාගෙන යන්න පුළුවන්. එහෙනම් ඔතනින් අපි h නතර කරනවා. උනේ දශමෙටම අහලා තියෙනවා නම් පුතා මේක සුළු කරලා දෙන්න ඕනේ. එහෙම අහලා නැත්නම් ওই ප්‍රමාණය නවත්තලා අපි ඊළඟ පියවරට යනවා. මොකක්ද ඊළඟ පියවර? අපිට ඊළඟ පියවරට මෙයා තිබුණා මෙති. 175 බෙදීම 11 කියලා තිබුණා මෙන්න. මේ මිශ්‍ර විෂම භාගය මිශ්‍ර භාගයක් කරලා ඒ අනවශ්‍ය කාලය වැඩක් වෙන්නේ නැහැ. මොකද ආයෙත් අපිට මෙතෙන් දෙන්න වෙනවා. මිශ්‍ර සංඛ්‍යාවක් වශයෙන් h ගත්තට ආයෙත් එක සුළු කරනකොට ඒක විෂම භාග කරන්න වෙනවනේ. ඔන්න බලන්න පුතේ. දැන් ගන්නවා පරිමාව v සමානයි πr වර්ගයේ උපයිත දාන්න 722 r දාන්න 10 ගුණ කිරීම 10 ගුණ කිරීම h 175 ගුණ කිරීම යට 11නේ අනේ දැන් හරි දැන් මම හිතනවා මෙතන ඉන්න ඕනම දරුවෙකුට මේක හදන්න බැරි කමක් නෑ බලන්න මෙතන දශම අරගෙන දුක් විඳින දරුවා දුක් විඳිනවනේ ගන්න හදාගන්න බැරි නමුත් ධර්ම දාගත්තම මේ හදනවනේ ඔන්න බලන්න 7 1යි 170 පාඩ 7 4ක් 2 14යි 3ක් ඉතිරි 35ට 4ක් පහ 35 11 1යි 11 2 දෙවරක් 25 50යි 10 වරක් 10 100යි උත්තරේ බලන්න පුතේ ලස්සන සුළු වෙන්නේ මම වැඩි කරන විදියක් බලන්න මම කරේ දෙවරක් 10 20යි කියලා වැඩි කරේ නෑ මම දෙවරක් 25 වැඩි කරා
දෙවරක් 25 50යි. 10 වරක් 10 100යි. 150 වැඩි කරාම 5000යි මොනවාද ඝන සෙන්ටිමීටර. දැක්කද පුතේ? මම පුතාට මෙතනදී පුංචි ටෙක්නික් එක කියන්නේ කපටි වැඩ කීපෙකුත් කියලා දුන්නා. බලන්න අපි පටන් ගත්ත තැන. දීලා තිබුණේ අරය දීලා තිබුණේ නැහැ. දීලා තිබුණේ මොකද්ද? කෙලිම විස්කම්බය දීලා තිබුණා 20ක් කියලා. විස්කම්බය 20යි නම් අරය 10යිනේ. ඒවහම බොහොම මොන්ටිසෝරි ගානක් නේ. ඒක ඔළුවේ තියාගන්න අකාලේ හදපු විදිය වෙන්නේ නෑ. 10යි අරය 10යි. හරි. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය දීලා තියෙනවා. අපි බලනවා ඒක ඇසුරින් කොහොමද එච්චුවා. එය ඇසුරින් කොහොමද එච්චුවා. වක්‍ර පෘෂ්ඨ වර්ගඵලයේ සූත්‍රය වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය 2πrh 2 දන්නෝ π දන්නෝ r දන්නෝ 10යි h දන්නේ නැහැ. දෙවරක් 22 44 වරක් 10 440 යට 7 ඊළඟට මේ පැත්තට කොට උඩට මාරු වුණා බිඳුවට බිඳුව ගැකුණා 100 වරක් 7ක් 100යි කියලා උඩට ආවා යට 10 දෙකෙන් බෙදුවා 22යි දෙකෙන් බෙදුවා 350 දෙකෙන් බෙදුවා 11යි දෙකෙන් බෙදුවා 170 ඔය දෙහා යන්න තිබුණා අපි කියේ නෑනේ මොකද අපිට ඕනේ h නෙමෙයිනේ නෝන පරිමාණ h ඒ අදාළ තැනට නගින්න අවශ්‍ය ඉනිමකක් විතරයි. ඒතර ඉනිමක පාට කරන්නේ නෑනේ පුතේ. ගෙදර විත්තියනේ පාට කරන්නේ. නම් ඉනිමකට ඔය ඇති සාත්තු. ඔය දෙහා ඕනේ. v සමානයි πr වර්ගයේ h. මොකද්ද? අදාළ සිලින්ඩරේ පරිමාවසන සූත්‍රය. පයිප් දැම්ම හතෙන් 22. අරය 10යිනේ. විස්කම්බේ දුන්නා නිසා අරය 10යි. 10 වැඩි ඒ සඳහා එනවා 170 බෙදීම 11. 7ට 7 එකයි 170 පාඩ 7 හෝ 25. 11 එකයි 22 11 වගේ. බලන්න පුතේ 175 බෙදීම 11 කියන එක ලස්සනට බෙදලා සුළුයි නේද? දෙවරක් 25 50. 10 වරක් 10 100. 50 100 වැඩි වුණාම 5000යි. පරිමාවක් ඝන සෙන්ටිමීටර නිසා අවසන් පිළිතුර වශයෙන් 5000යි. බලන්න පුතා 7 වෙනි ගාන රූපයේ පෙරණ පරිදි විලුම් සහිත අර්ධ සිලින්ඩරාකාර ලෝහ කොටස උණු කර ලෝහ අපතේ නොයන පරිදි උස 21ක් අරය 3.5ක් වන ඝන ලෝහ සිලින්ඩර් කීයක් සෑදිය හැකිදයි ගණනය කරන්න. මෙන්න මේ වගේ සිලින්ඩර් පළුවක්. මෙන්න මෙහෙම සිලින්ඩර් පළුවක් මේ විදිහට දීලා තියෙනවා. මෙන්න දැන් මේක 21ක් 100ක් මේක 30යි 100යි. අපිට අහනවා මේක උණු කරනවා. මේ සිලින්ඩරේ උණු කරනවා. උණු කරලා අරය ලෝහය අපත යන්න දෙන්නේ. අරය 3මාරක් උස 21ක් වන සිලින්ඩර් කීයක් දැනිය හැකිද? මම පුතාට මේ දැන් ඔයා කරන විදිය මම චුට්ටක් කියන්නම්කෝ. පුතා මේක කරන්නේ මෙහෙමනේ. මේ සිලින්ඩරේ පරිමාව හොයනෝ පිටේක. නමුත් අහලා තියෙනවද? නැහැ. මම මේකේ පරිමාව හොයනවා. කුඩා සිලින්ඩරයක පරිමාව හොයනවා. ලොකු සිලින්ඩර් භාගය හි පරිමාව ලොකු සිලින්ඩර් භාගයේ පරිමාව කුඩා සිලින්ඩරේ පරිමාවෙන් බෙදලා කුඩා එවුම් කීයක් හදන්න පුළුවන්ද කියලා ලියන්න. පුතේ මම මේක මෙහෙම කරොත් මොන බලන්න ගානක් ගාලා හදන්න පුළුවන් විදිය කවුරුත් හොඳ අවධානයෙන් අහන් ඉන්නේ නැති කියලා මම විශ්වාස කරගෙන මේ කියලා දෙනවා. ලොකු සිලින්ඩර් භාගයේ පරිමාව සමානයි ලොකු සිලින්ඩර් භාගයේ සමානයි මේ චූටි සිලින්ඩර් කීයද x ප්‍රමාණය. දැන් මම මේ සමීකරණය පුතාට පැහැදිලි වුණා. ලොකු සිලින්ඩරයේ පරිමාව ලොකු සිලින්ඩර් භාගයේ පරිමාව සමානයි කුඩා සිලින්ඩර් x ප්‍රමාණය. එතකොට මෙතන කියන්න ඕන කුඩා සිලින්ඩර් ගණන x ලෙස ගනිමු. හරිද? එතකොට මගේ සමීකරණය පැහැදිලිද? ලොකු සිලින්ඩර් භාගයේ උණු කරනවා පොඩි සිලින්ඩර් අසවල් ප්‍රමාණයක් හදනවා. පොඩි සිලින්ඩරයේ සයිස් එක අපිට පැහැදිලිව දෙමු. පොඩි සිලින්ඩර් එකේ සයිස් එක ගුණ කරොත් x නැමැති සිලින්ඩර් ගණනය ඒ සමාන වෙනවා මේ අඩි සිලින්ඩර් භාගයේ පරිමාව. උඩ දැන් හදමු. x ගුණ කිරීම
5R වර්ගයේ H means පොඩි සිලින්ඩර් එක පරිමාව. එතකොට ලොකු මහා තඩි සිලින්ඩරේ පරිමාව භාග්‍යයක් 5R වර්ගයේ H. දැන් ඉතින් මීහරක වගේ මෙතනින් දඩක් දඩක් දාලා 5R වර්ගයේ H කපලා දාලා x සමානයි භාගයයි සර් කියලා නවත්තන්න යන්නේ. මේ සමාන ළමයි ගන්න සුළු කරන විදිය තේරුම් ගන්න. මෙයාගේ අරය මේ මෙයාගේ අරය මෙයාගේ අරය. එතකොට මේ අගයන් දෙකක්. මට එකට සංකේත දෙකක් දාන්න යන්නේ නැහැ. චූටි වෙලාවකට විතරක් සමතු තියෙනවා. x ගුණ කිරීම 5ට දාන්න 7 චූටි එක්කෙනාගේ අරය ගොඩාක් කෙනාගේ අරය 3.5 හදන පොඩි සිලින්ඩර් වල අරය 3.5 කියන්නේ 7 බෙදීම 2 7 බෙදීම 2 h පොඩි එක්කෙනාගේ අරය 21යි අරය 21යි පරිදි උස 21යි අරය 3.5 අන්න පුතේ පොඩි එක්කෙනෙකුගේ පරිමාව දෙකෙන් එක වැඩි කිරීම 5 කියන්නේ 7න් 22 මෙන්න මේ අඩි සිලින්ඩරේ විස්කම්බය 21යි කියන්නේ අරය 21 බෙදීම 2 ගුණ කිරීම 21 බෙදීම 2 ගුණ කිරීම h සඳහා කියන්නේ මේ තමයි ලොකු සිලින්ඩර් භාගයේ පරිමාව. දැන් පුතා කරන්න හිටියේ කොහොමද? මෙයාගේ පරිමාව වෙනම හොයන්න. කාගේ මේ ලොකු සිලින්ඩර් භාගයේ පරිමාව. චූටි සිලින්ඩර් එක පරිමාව වෙනම හොයන්න. පස්සේ උන් දෙන්න බෙදා ගන්න බැරුව ලස්සන. දැන් මම ඊට වඩා ලස්සන ක්‍රමයක් කුඩා සිලින්ඩර් ගණන x ලෙස ගනිමු. කුඩා සිලින්ඩරයක් අරන් x ගේ ගුණ කරාම ඒ සමාන කිය යුතුයි. තඩි සිලින්ඩර් භාගයට කියන මම ලස්සන සමීකරණයක් තර්කානුකූල ගණිතය. දැන් පුතා හදන්නේ යාන්ත්‍රීකරණ ගණිතය. යන්ත්‍රයක වගේ වැඩ කරනවා නෑ මේ ලොකු සිලින්ඩර් භාගය තමයි බෙදලා පොඩි ඒවා. ලොකු එකේ සයිස් එක ගමු හරි. පරිමාවය ඒක. පොඩි එක සයිස් එක ගත්තා හරි. ලොකු එකාගේ සයිස් එක පොඩි එකාගේ සයිස් එකෙන් බෙදුවාම ලොකු එකාගෙන් පොඩි එවුන් කීයක් හදන්න පුළුවන්ද කියලා අපිට ලැබෙනවානේ. උන්න බෙදා ගන්න බැරුව ගන්නවා. දැන් බලන්න මේක ඊට වඩා තර්කානුකූලයි. සිලින්ඩර් ගන්න x පොඩි සිලින්ඩරේ ගුණ කරා x ගේ ඔන්න එතකොට ඒක සමානයි අඩි සිලින්ඩර් භාගය. සමීකරණේ හරිය තර්කානුකූලව ලියලා තිනවා x කියන්නේ කවුරුද කියලා පැහැදිලි කරලා තියෙනවා. ආදේශ කරා දැන් චුට්ට සුළු කර කර යන්න තියෙනවා. එතකොට x ට උත්තරයක් දෙනවා. 7 7 කැපෙනවා. දෙකේවා 1යි 11යි x වරහන 11 සරක් 77 ගුණ කිරීම 21 උදේ 8 දෙක සමානයි 7 7 ඒවා 1යි 21 7 දෙකට දෙකේ 1යි 11 දෙකේවා 1යි 15 දැන් මේ පැත්තට යන්න 11 සරක් 3 33යි ඒක ගුණ කිරීම 21 ගුණ කිරීම 15 යට දෙක ඕන පැහැදිලි යකට දෙක දැන් පුතේ මම උතර පල්ලෙහා ආදරේ මම මෙතෙන්ට එනවා x තනි කරනවා මේ දින ගහලා 33ක් උඩ 21ක් උඩ 15ක් උඩ දෙක යට මම මේ මොකද්ද කරේ මේ තියෙන එක තමයි අරගෙන දැන් මේ පැත්තේ තියෙන එයා එහා පැත්තට යනකොට මොකද පුතේ වෙන්නේ උඩ යට මාරු වෙනවා උඩ තිබ්බ 77 යට යනවා උඩ තිබිච්ච 21 යට යනවා යට තිබිච්ච දෙක උඩ එනවා ඔන්න x මේ පැත්තට ගේනවා අර එහා පැත්තේ තිබිච්ච ඉරට යටින් 77යි 21 අර බලන්න උඩට 77 තිබුණේ උඩට 21 තිබුණා ඒක මෙහෙට එනකොට යට යනවා යට තිබිච්ච දෙක උඩ එනවා දැන් බලන්න කොසුරු වෙන විදිහ මේ බලන්න මේ දෙකට දෙකේ එකයි දෙකට දෙකේ එක බලන්න සුළු වෙන විදිය මෙන්න මේ 21ට මෙන්න මේ 21ට බලන්න සුළු වෙන විදිය කොච්චර ලස්සනද කියන්නේ 77ට 11 ඒවා 7යි 77ට 11 ඒවා 7යි 77ට 11 ඒවා 7යි 11 ඒවා 3යි තා පැහැදිලි මත නිසා තව පොඩ්ඩක් පල්ලෙහාට යන්න 3 වරක් 15 45යි ගුණ කිරීම උඩට 1 යටට 7 ඔන්න බලන්නකෝ x සමානයි 45 උඩ 7ක් 4ක් 42යි ඉතිරි 7න් 3 මම මේ ගාන තවසරයක් හදලා බැලුවේ භාග ගානක් කියන නිසා බලන්න පුතේ භාග ගානක් එන්න පුළුවන් මොකද අච්චු පොත්වල දෙන ගණන් එක දැන් ඒකේ අන්තිම ගානට අපි යමුකෝ අරේ 14ක් පො සිලින්ඩරයක් අර පාචනයක සෙන්ටිමීටර් 30ක් උසට ජලය පුරවා ඇත මෙම පාචනයේ ඇති ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අරය 7ක් උස 10ක් වන
සිලින්ඩරාකාර භාජන කීයක් අවශ්‍යද? ඔන්න අපිට කියනවා ලොකු භාජනයක වතුර පෙරලා තියෙනවා කියලා. ලොකු භාජනයක සම්පූර්ණයෙන් වතුර පිරී තියෙනවා. එතකොට සම්පූර්ණයෙන් වතුර පිරලා තියෙන මොහොතක ඒ වතුර ටික කුඩා භාජන කීයක් ඕනද කියලා මේ සම්පූර්ණයෙන් පුරවලා අයින් කරා. ඔන්න අරය 14ක් උස 30ක්. අරය 14යි උස 30ක් වන තඩි සිලින්ඩරාකාර භාජනයක්. අරය 14යි උස 30යි. මේ භාජනය සමාන වෙනවා පුතේ x වාරයක් කුඩා සිලින්ඩර ප්‍රමාණය. පැහැදිලි? අවශ්‍ය සිලින්ඩර් ගාන x ලෙස ගන්න. අවශ්‍ය සිලින්ඩර් ප්‍රමාණය x ලෙස ගන්න. අවශ්‍ය කුඩා සිලින්ඩර් කුඩා භාජන ප්‍රමාණය x. අවශ්‍ය කුඩා සිලින්ඩරාකාර භාජන ප්‍රමාණය x ලෙස ගන්න. එතකොට පුතේ එයාගේ අරය දෙලා තියෙන්නේ අරය 7යි උස 10යි. අරය 7යි උස 10යි. අරය 7යි උස 10යි. එතකොට අපි දන්නවා ලොකු සිලින්ඩරාකාර භාජනයේ පරිමාව වෙන්නේ πr වර්ගය h. x ගුණ කිරීම එතනක් වෙන්නේ πr වර්ගය h. උදාට තේරෙනවද මේ කියන කතාව? මේ භාජනය සම්පූර්ණයෙන් වතුරෙන් පිරලා තියෙනවා. කොහොමද? අරය 14යි උස 30ක් වන තඩි භාජනයේම සම්පූර්ණයෙන් වතුර පිරিলা. මේ වතුර පුරවා ඇත. මෙම භාජනයේ ඇති ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට අරය 7ක් උස 10ක් වන භාජන කීයක් අවශ්‍යද? මෙවුවා කීයක් ඕනද කියලා. x ගුණ කිරීම πr වර්ගය. එතකොට අපි දන්නවා මෙතන ලොකු එක්කෙනාගේ පරිමාව π කියන්නේ 722. r කියන්නේ 14 ගුණ කිරීම 14 ගුණ කිරීම h සමානයි x වරහණ. π කියන්නේ 722 වැඩි කිරීම r කියන්නේ 7 වැඩි 7 වැඩි 10 7 වැඩි 7 වැඩි 10. දැක්කද පුතේ? අන්න එකද කුඩා සිලින්ඩරේ පරිමාව ලොකු සිලින්ඩරේ පරිමාව. අවශ්‍ය භාජන වාර ගන්න තමයි x කියලා ගන්න. ඔන්න x කියලා ගන්න. දැන් අපිට මේක හදන්න ලේසි. 7ට 7 1යි 14ට 2යි. දෙවරක් 22 44යි ගුණ කිරීම 14 ගුණ කිරීම 30. පුතායව ගුණ කරන්න යන්න එපා. කොහොම තියෙනවද? මොකද අර පැත්තේ තියෙන එක්කෙනා මේ පැත්තට ගෙනල්ලා බෙදනවා. මේක තමයි මේ මෙහෙම ගන්න හදන එකේ වාසිය. x ගුණ කිරීම මේ 7ට 7 කැපෙනවා 22 ගුණ කිරීම 7 ගුණ කිරීම 10. ඕන්න 4 10 ඇරයි කියලා ගත්තම මේ x තනි වෙනවා පුතේ පැත්තේ. x තනි වෙනකොට ගුණ කරපු 22 ගුණ කරපු 7 ගුණ කරපු 10 මේ පැත්තට එනකොට බෙදීම 22 බෙදීම 7 බෙදීම 10 වෙනවා. ඉලක්ක ඇහුවා 44යි 14යි 30යි ඔක්කොම උඩ 22 යටට යනවා 7ක් යටට යනවා 10ක් යටට යනවා. ඔන්න පුතේ මම මෙතනින් x අකුර ගන්නවා. ඔන්න 30ට 10වත් 3යි 14ට 7වත් 2යි 44ට 22වත් 2යි. ලේසි දෙවරක් 2 4යි 4 වරක් උඩ 12යි වාදන කීයක් පොළද පුතේ 12. අපි ප්‍රිස්මය ගැන කතා කරන්න යන්නේ. මම පුතාට ඒක දැන් සූත්‍රය නම් කියලා දීලා තියෙන මේ වෙනකොට ප්‍රිස්මයක පරිමාව සන්නේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිග කියලා. නිශ්චිත ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති ඒකාකාරී ඍජු වේගමක් පවතින මෙම ඝන වස්තුවට අපි කියන නම තමයි පුතේ ප්‍රිස්මය. පුතා දන්නවා ප්‍රිස්මයක පරිමාව සොයන්නේ පුතාට මම කියවා හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. කොහොමද ප්‍රිස්මයක පරිමාව සොයන්නේ? හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. අපි ඍජුකෝණික ත්‍රිකෝණයක් අරගෙන මෙන්න මේ ඍජුකෝණික ත්‍රිකෝණාකාර හරස් කඩක් ඇති මේ ඍජු ප්‍රිස්මයක් කියලා කිව්වොත් මෙයාගේ පරිමාව සොයන්න කියලා කිව්වොත් මෙන්න බලන්න. හිතන්න දිග සෙන්ටිමීටර් 6යි මේක 8යි මේක 6යි මේක 8යි මේකේ දිග 20ක් cm කියලා දුන්නොත් පුතේ මෙයාගේ පරිමාව සොයන්නට අපිට පරිමාව කියන එක හොයන්නේ හරස් කඩ වර්ගඵලය වැඩි කිරීම දිගනේ. අපි ඉස්සෙල්ලා හරස් කඩ වර්ගඵලය හොයන්නේ. මෙයාගේ හරස් කඩ වර්ගඵලය වෙන්නේ භාග්‍ය වැඩි කිරීම ආධාරකය වැඩි කිරීම
ලම්බක උස. ඒතර පුතේ වාක්‍ය වැඩි කිරීම ආධාරකයේ 6 නවා. ලම්බක උස 8 නවා. 6ට දෙකේම 3යි 3කට 24යි වර්ග සෙන්ටිමීටර්. හරිද සරලයි. හරස්කඩ වර්ගඵලය අපි මේක කලින් හොයලා තියෙනවා. ඒ කොහොමද? ත්‍රිකෝණයක වර්ගඵලය සෙන් සූත්‍රය. භාගය වැඩි කිරීම, ආධාරකය වැඩි කිරීම, ලම්බක උස. එහෙනම් මේ මොහොතේ ත්‍රිකෝණයේ වර්ගඵලය සෙන් සූත්‍රයම තමයි පුතේ මෙයාගේ වර්ගඵලය ස. එතකොට වර්ගඵලය කියන්නේ භාගය වැඩි කිරීම, ආධාරකය 6, ලම්බක උස 8යි. 6ට දෙකේම 3යි, වරකට 24යි. ඔන්න පුතේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. කොහොමද පුතේ පරිමාව සන්නේ? හරස්කඩ වර්ගඵලයේ වැඩි කිරීම දිග. පෙරලලා තිබුණොත් දිග, කෙලින් කරලා තිබුණොත් උස. ඒ නිසා හරස්කඩ වර්ගඵලයේ මේ මොහොතේදී 24ක් වර්ග සෙන්ටිමීටර් අපි කලින් කිව්වා. මේ ඝනවස්තුවේ දිග සෙන්ටිමීටර් 20ක්. cm 2යි cm 1යි cm 3 බලය බිඳුව දැම්මා දෙවරක් 4 8යි දෙවරක් 2 4යි ඝන සෙන්ටිමීටර් 480යි ඝන සෙන්ටිමීටර් 480. එතකොට පුතේ මතක තියාගන්න ඕනි ප්‍රශ්නයක පරිමාව සොයන්නේ හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග කියන සූත්‍රය. මම මේ ගානක් ටිකක් කියලා දෙනවා පුතාට. මෙන්න අරට වඩා ටිකක් වෙනස් ත්‍රිකෝණය. ඍජුකෝණික ත්‍රිකෝණාකාර එකක් නෙමෙයි සමද්විපාදයක්. හිතන්න මේ පාදයේ සෙන්ටිමීටර් 5යි මේ පාදයේ සෙන්ටිමීටර් 5යි. මේ පාදයේ සෙන්ටිමීටර් 8යි මේ පාදයේ සෙන්ටිමීටර් 30යි කියලා දුන්නා කියන්නේ. ඔබ දීලා මම අහනවා පුතා මෙයාගේ හරස්කඩ වර්ගඵලය. මට කියන්නකෝ මේ හරස්කඩ වර්ගඵලය සඳහා මෙයාගේ හරස්කඩ වර්ගඵලය සඳහා අවශ්‍ය තොරතුරු තියෙනවා. මේ කොහෙම දැනගවා ඍජුකෝණික බවක්. ඍජුකෝණික ත්‍රිකෝණයක් නෙමෙයි මේක. එහෙනම් කොහොමද මෙයාගේ හරස්කඩ වර්ගඵලය හොයන්නේ? අපි ඉස්සර වෙලා බලන්න ඕනේ පුතා. මෙයාගේ ලම්බ කුස ගන්න කොහොමද කියලා. ඔන්න මේ ශීර්ෂයේ සිට මෙයාට ඇති දුර ඔන්න අපි ලියමු. පුතා දන්නෝ මේ පාදෙට මේ පාදේ සමාන නිසා මේක 8ක් වන නිසා මේක 4යි මේක 4යි. ඔන්න ඍජුකෝණික ත්‍රිකෝණය අපි ගත්තා. මේකට h කියලා ලියමු. එතකොට අපිට පැහැදිලි h වල වර්ගය ධන 4 වර්ගයේ සමානයි. පහේ වර්ගය කියලා පයිතග්‍රස් සම්බන්ධය වෙනවා. පයිතග්‍රස් සම්බන්ධය ඇතුලේ h වෙනවා. මොකටද පුතේ මේ h හොයන්නේ? h හොයන්නේ නැතුව අපිට බැහැ මෙයාගේ හරස්කඩ වර්ගඵලය නේද? හරස්කඩ වර්ගඵලය හොයන්නේ නැතුව බැහැ අපිට මෙයාගේ පරිමාවස. එහෙනම් h වල වර්ගය අපිට හොයලා ඉන්නම වෙනවා. 4 වර්ගයේ 16යි. පහේ වර්ගයේ 25යි. h වල වර්ගයේ සමානයි පුතේ 25 වෙන 16. h වල වර්ගය 25න් 16ක් අඩු වෙනව 9යි. වර්ගයේ වර්ග මූලයක් වෙනවා h වල අගය සෙන්ටිමීටර් 3යි. h වල අගය 3යි නම් පුතේ හරස්කඩ වර්ගඵලය දැන් අපිට හොයන්න පුළුවන්. කොහොමද? භාග්‍ය වැඩි කිරීම, ආධාරකයේ අර්ථ වැඩි කිරීම, ලම්බක උස 3. භාග්‍ය වැඩි කිරීම, ආධාරකයේ අර්ථ ගුණ කිරීම, ලම්බක උස 3. 8ට දෙකේ 4යි 4 වරක් 3 12යි වර්ග සෙන්ටිමීටර්. වර්ග සෙන්ටිමීටර් 12යි කියලා අපිට උත්තරේ. භාග්‍ය වැඩි කිරීම, ආධාරකයේ අර්ථ වැඩි කිරීම, ලම්බක උස 3. පැහැදිලිද පුතේ එක? දැන් මට කියන්නකෝ මෙතන පරිමාව කොහොමද කියලා එන්නේ? පරිමාව මම යටින් හොයනවා. පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. හරස්කඩ වර්ගඵලය දීලා තිනවා 12ක් වර්ග සෙන්ටිමීටර්. දිග දීලා තිනවා. දිග දීලා තිනවා මේ ගානට අනුව 30ක් සෙන්ටිමීටර්. cm 1යි cm 1යි cm 3 බලය cm 3 බලය බලන්න පුතේ. 3 වරක් 2 6යි 3 වරක් 1 3යි උත්තරය 3660 එනවා පරිමාව. දැන් යමු පුතේ අපි පුතාගේ පෙළ පොතේ 136 පිටුව චුට්ටක් බලන්න. 136 පිටුව පහත දැක්වෙන රූප වගේ දී ඇති ප්‍රශ්න වල ලකුණු කර ඇති තත්ත්වයේ පරිමාසය. පරිමාවස පළවෙනි එක නම් අපි හදපු එකක් වගේම මෙතන විශ්ව වෙනකොට 10 තියෙන්නේ. ඒකේ පුතාට හරස්කඩ වර්ගඵලෙ මේ වගේ හොයලා දෙවනුව පරිමාව හොයන එක තමයි සුදුසු කියන එකයි මම යෝජනා කරන්නේ.
දෙවෙනි ගානත් අපි හදපු જાතිය ගාන. තුන්වෙනි එක පුතේ මේ හදපු જાතිය ගාන තමයි. පුතාට ඒකේ H හොයාගෙන මේ විදිහට H හොයාගෙන හරස්කඩ වර්ගඵලය හොයාගෙන පරිමාව සෑහෙන වෙන ගාන. ඊළඟට හතරවෙනි ගාන බලන්න පොඩ්ඩක්. හතරවෙනි ගාන මෙතනට එනවා. නව අවධානයෙන් අහගන්න පුතේ. හතරවෙනි ගානේ පොඩි කෑල්ලක් පුතාට හොයාගෙන යන්න වෙන සයිස් එකක් තියෙනවා. මෙතන ත්‍රිකෝණික ත්‍රිකෝණයක් පෙන්නලා තියෙනවා. තවත් ත්‍රිකෝණික ත්‍රිකෝණයක් පෙන්නලා තියෙනවා. මෙන්න මෙහෙම මේකේ ආකරලා පුතාට පේනවද? මේක කඩේකින් ආකරලා මේක ත්‍රිකෝණික බව දීලා තියෙනවා. එතකොට මේක 7යි cm මේකට 25ක් කියලා දීලා තියෙනවා. මේක දිග දීලා නෑ නෙමෙයි පුතේ. ඔයාලට පේනවද මේ පාද හතරම දිගින් සමානයි කියලා තියෙනවා. ඒ පාද හතරම දිගින් සමානයි කියන්නේ මේ ත්‍රිකෝණික ත්‍රිකෝණේ කර්ණය වල මෙයා 25යිනේ. මෙයා 25යිනේ පුතේ. එහෙනම් එයා කර්ණය 25යි. එක පාදයක් 7යි. අනිත් පාදේ දීලා නෑ. අනිත් පාදෙට අපි දාගමු අකුරක් h කියලා. ඇයි ඒ? එයා නොදැන කොහොමද හරස්කඩ වර්ගඵලය වෙන්නේ? මේ කර්ණය වැඩක් නෑ අපිට. කර්ණය ඕන වෙන්නේ h හොයාගන්න. මේ මොහොතේ කර්ණය ඕන වෙන්නේ h හොයාගන්න, දිග හොයාගන්න. ඇයි දිග? දිග එමමයි. එම අගේවලු. මොකද එයා සමජතුරස්‍රය. එහෙනම් දිගත් 25. h ලගේ වෙනවා මෙන්න මේ පාට කරන ත්‍රිකෝණික ත්‍රිකෝණයට පයිතගරස් සම්බන්ධතාව. h වර්ගයේ තන හතේ වර්ගයේ සමානයි 25 වර්ගයේ. සම්බන්ධතාවය පයිතගරස් සම්බන්ධතාවය. h වර්ගයේ තන හතේ වර්ගයේ 49යි 25 වර්ගයේ 625යි. h වර්ගයේ සමානයි පුතේ 625 ඍණ 49. h වර්ගය වර්ගමූලය වෙනවා 15 න් 9ක් 6යි 11 න් 4ක් 7යි. මෙතන තියෙන්නේ 5යි. මෙතෙන්ද ඒ 5 දැම්මා. h ලගය 24ක් cm කියලා. h ලගය 24යි. පුතේ 570 වර්ගමූලය 24යි. h ලගය 24ක් කියලා. දැන් මොන්න මම මේකේ හරස්කඩ වර්ගඵලය වෙනවා. හරස්කඩ වර්ගඵලය වෙන්නේ භාගයේ ගුණ කිරීම, ආධාරකය 7 ගුණ කිරීම, හොයාගත්තු ලම්බක උස කවුද? 24. ලම්බක උස 24. ඔන්න එතකොට අපි යාට හරස්කඩ වර්ගඵලය හොයා ගන්නවා. ඒ අනුසාරයෙන් දෙකට දෙකේවා 1යි කියලා 24ත් එක්ක දෙක සුළු කර. මෙන්න දෙකට දෙකේ 1යි 24ට දෙකේව 12. 4ත් එක 14න් අතර එකක් ඉතිරි 4ක් එක 7 එක 8යි වර්ග සෙන්ටිමීටර් 84. වර්ග සෙන්ටිමීටර් 84. ඊළඟ අපි දන්නවා මෙයාගේ පරිමාව සමානයි පුතේ හරස්කඩ වර්ගඵලයේ ගුණ කිරීම දිග. හරස්කඩ වර්ගඵලය 84ක් වර්ග සෙන්ටිමීටර් නම් එයාගේ දිග 25 සෙන්ටිමීටර් කියලා ගුණ කරනවා. cm 3 බලය කියලා උත්තරේ එනවා. 25 සරක් අතර cm බිඳුව 10ක් ඉතිරි. 25 සරක් අතර cm බිඳුව 10ක් ඉතිරි. 25 සරක් අට 200යි 10යි 210යි. උත්තරේ ඝන සෙන්ටිමීටර් 2100යි පුතේ. පළවෙනි එකේ රෝම ඉලක්කම් 4ට ඒ උත්තර. හොඳයි. දැන් අපි යමු එන්න මෙහෙම දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නෙට. රූපයේ දැක්වෙන ප්‍රශ්නේ පරිමාව ඝන සෙන්ටිමීටර් 400ක් නම් ප්‍රශ්නය දිග සොයන්න. පුතේ මේ බලන්නකෝ. මෙන්න ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. ප්‍රධාන දෙවෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් 1. අපිට සඳහන් කරලා තියෙන මෙන්න මේම කතාවක්. මොන රෝම ඉලක්කම් 1කින් කියනවා ප්‍රශ්නේ මෙන්න මේ විදිහේ ප්‍රශ්නයක්. ත්‍රිකෝණික ත්‍රිකෝණාකාර තියෙන ප්‍රශ්නයක් බලාගෙන ඉන්න හොඳට. මෙන්න මේක කඩේකුත් දීලා තිනවා. මේක ත්‍රිකෝණික බව සඳහන් කරලා තිනවා. මේක 5යි. පුතේ මේක 8යි. මෙයාගේ වොලියම් එක දීලා තිනවා. පරිමාව දීලා තිනවා 400ක් ඝන සෙන්ටිමීටර් කියන. ඝන සෙන්ටිමීටර් 400ක් කියන පරිමාව දීලා තියෙනවා. අපි ගන්නවා මෙයාගේ ලෙන්ත් එක. දිග කීයද කියලා අහනවා. හරිද? කෙලින් කරලා තියෙනවා නම් එයාගේ හයිට් එක කීයද කියලා අහනවා. කොහොමද අපි කරන්නේ? පුතා දන්නවා මෙයාගේ පරිමාව සමානයි. හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිගනේ. හරිද පුතේ? හරස්කඩ වර්ගඵලය ගොඩ කිරීම දිග. පුතේ පරිමාව දීලා තියෙනවා 400ක්.
හරස්කඩ වර්ගඵලය භාග්‍ය ගුණ කිරීම ආධාරකය පහ ගුණ කිරීම ලම්බ කුසට ගුණ කිරීම දිග L භාග්‍ය වැඩි කිරීම ආධාරකය පහ වැඩි කිරීම ලම්බ කුස 8 සමාන ගුණ කිරීම දිග L අන්නේ සූත්‍රයෙන් ඉන්න සූත්‍රයට ආදේශ කරා. ඒකට ආට වරදින්නේ නැහැ පුතේ. දෙකේ වාක්‍යයි 8 දෙකේ වා 4යි. 4 වරක් 20යි ගුණ කිරීම L සමානයි 400යි. බලන්න කොච්චර සරලද කියලා. මේ පැත්ත 20 නැති වෙන 20ෙන් බෙදනවා. ඒ වෙනස නැති වෙන මේ පැත්තත් 20ෙන් බෙදනවා. 20ට 20 කැපෙනවා. L අකුර තනි වෙනවා. බිඳුවට බිඳුව කැපෙනවා. 40 බෙදීම 2. 40ට 2 20යිනේ. පුතේ මේකගේ දිග සෙන්ටිමීටර් 20යි. බලන්නකෝ සූත්‍රයේ V අකුර වෙනකොට අපි දාමු අර පරිමාවම කියලා. එන පරිමාව සිංහලයෙන් ලියපු නිසා මේකත් අපි ගන්න පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. ඉතින් මගේ පුතේ පරිමාව 500යි කියලා දීලා තියෙනවා. හරස්කඩ වර්ගඵලය හොයන්නේ භාග්‍ය වැඩි කිරීම. ආධාරකයේ 5යි. ලම්බකුස 8යි. 8ට 2 වා 4යි. 4 වරක් 20යි. 20 ගුණ කිරීම L 20 බෙදුවා L සමානයි සෙන්ටිමීටර් 20ක් කියනවා. දිග 20යි. ඒකෙම රෝමි ලක්කම් දෙකක් අහගන්න අත උස්සන පුතේ මේක තේරුනේ නැති අය. හරි. රෝමි ලක්කම් දෙකෙන් අහනවා පුතේ මෙන්න මෙහෙම ගන්නවා. මෙන්න මේ විදිහේ ඍජු කෝණික ත්‍රිකෝණයක් මේ විදිහට පෙන්නලා තියෙනවා. මේකට මේක යා කරනවා මෙන්න මෙහෙම වෙනවා. මේක ඍජු කෝණිකයි. මෙතන දෙලා තියෙනවා 8යි cm මෙතන x මෙතන 12යි cm. අපෙන් අහනවා දරුවනේ ඔන්න බලන්න අපෙන් අහනවා මේකාගේ පරිමාව ප්‍රිස්මයේ උස 12ක් නම් x1 පරිමාව 288යි. ඉතින් පුතා මට කියන්නකෝ මේ තියෙන්නේ හරස්කඩ මූණතනේ. ඉතින් හරස්කඩ මූණතේ ආධාරකය 8යි. ලම්බ කුස තමයි x. මේ මොහොතේ ලම්බ කුස තමයි x. x අකුර ලම්බ කුස. මේ අදාළ පිරමිඩ් එකේ මේ ප්‍රිස්මේ දිග දීලා තිනවා 12යි. ඒක තමයි උස කියලා සඳහන් කරලා තියෙන්නේ. ප්‍රිස්මේ උස 12යි. අපි දන්නවනේ මෙයාගේ පරිමාව දීලා තිනවා 288ක් ඝන සෙන්ටිමීටර. 288යි ඝන සෙන්ටිමීටර. ඉතින් පුතා ගන්නවානේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග. පරිමාව 288යි. භාගය ගුණ කිරීම ආධාරකය 8 ගුණ කිරීම ලම්බ කුස x ගුණ කිරීම යාගේ දිග 12යි. දැක්කද පුතේ? භාගය වැඩි කිරීම ආධාරකය 8 වැඩි කිරීම ලම්බ කුස x ඒ ගුණ කිරීම 12. බලන්න 2ට 2 එකයි 8ට 2 4යි 4යි x ගුණ කිරීම 12 288. පුතට පුළුවන් අර පැත්තේ 12 නැති කරගෙන ඉන්න. 12න් බෙදන්න. මේ පැත්තත් 12න් බෙදන්න. 12ට 12 කැපෙනවා. 4x තනි වෙනවා. 12 සරක් 1යි. 12 සරක් 2 24යි. 44 12 සරක් 4 48යි. 12 සරක් 4 48යි. මෙතෙන්ට 24ක් කිනවා. ආයත සරයක් 4න් බෙදෙනවා. ඔන්න x සමානයි පුතේ 6යි කියලා උත්තරේ එනවා. x ලගේ සෙන්ටිමීටර් 6යි. ඇයි 24ට 4 ඒවා 6යිනේ. ඔන්න රූපේ දැක්වෙන මෙම පතරම් උපයෝගී කරගෙන පුතේ තුන්වෙනි ගන්න බලන්න පිටුවන්ක 137 උදාල ගච්ඡ පුතේ. දුෂාන් බලන්න පුතේ රූපේ දැක්වෙන මෙම පතරම් උපයෝගී කරගෙන නිර්මාණය කළ හැකි ප්‍රිස්මයේ පරිමාව ස. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ පතරම නිර්මාණය කළ මේ ඝන වස්තුවේ අපි අහනවා මොකද්ද ප්‍රිස්මයේ පරිමාව ස. පුතාට පේනවද මෙන්න මේ ප්‍රිස්මේ ත්‍රිකෝණාකාර මුහුණක තියෙනවා. පේනවද? ත්‍රිකෝණාකාර මුහුණක තියෙනවා පුතා. මේ පල්ලෙහා සමජතුරක මේ ත්‍රිකෝණාංශයක් කොහොම තියෙනවා? මෙතන 3යි කියන්නේ මෙතන 4යි කියන්නේ මෙතන 3 නම් මෙතන 3යි පුතේ. එතකොට මේක 3යි නම් මෙතන කියලා තියෙන මෙහෙම රූපේ මෙතන 3යි කියන්නේ මේකත් 3යි කියන එකනේ. මෙතන 3යි කියන්නේ මෙතනත් 3යි. එහෙනම් මේව තියෙනවා තව ටිකක් ලොකු කැලලක්. මෙතන 5යි කියලා සඳහන් කරලා තියෙනවා. මෙතන 4යි.
මෙතන 4යි. දැන් පුතා කියන්න බලන්න කොහොමද සිද්ධ වෙන්නේ කියලා. මොන බලන්න. පුතේ මේ තියෙන්නේ ප්‍රිස්මයේ දිග. මේ ත්‍රිකෝණ මූණත් එක උඩට එනවා. මේ එයාගේ පිටිපස්ස කැල්ල. මේ තියෙන්නේ මේ ඇල කොහොමද? මට කියන්න මේ ප්‍රිස්මයේ ඇන්දෝ. මෙන්න ප්‍රිස්මයේ ඇන්දෝ මෙන්න මේ જાතිය ප්‍රිස්මයක් පුතේ. මේ ප්‍රිස්මයේ ඇන්දෝ මෙන්න මේ જાතිය ප්‍රිස්මයක්. මෙන්න බලන්න. මෙතන 3යි මෙතන 4යි. මේක තමයි මේ 5යි කියන්නේ. මේ 5 තමයි මේ ඇලට තියෙන්නේ. මෙයාගේ දිග 3යි. ඒකනේ පුතේ මේ කියන්නේ පතුලනේ. මේ පතුල. මේ පැත්තත් 3යි මේ පැත්තත් 3යි. එතකොට මේකේ ප්‍රිස්මයේ දිග 3යි. එතකොට මෙයාගේ පරිමාණ සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග භාග්‍ය වැඩි කිරීම ආධාරකය 3යි ලම්බක උස 4යි අන්න හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම දිග 3යි. දැකද පුතේ? භාග්‍ය වැඩි කිරීම ආධාරකය 3යි ලම්බක උස 4යි එයාගේ දිග 3යි. භාග්‍ය වැඩි කිරීම ආධාරකය 3යි ලම්බක උස 4යි මෙයාගේ දිග 3යි. දෙකට දෙකේ වර්ගයි 4ට 2යි 3 වරක් 1 6යි 1 වැඩි කිරීම 3 6 වරක් 3 18යි වර්ග සෙන්ටිමීටර ඝන සෙන්ටිමීටර. බලන්න මේ නැවතත් හොඳට කල්පනා කරන්න. මේ ත්‍රිකෝණ මූණත කෙලින් වෙලා මේ ත්‍රිකෝණ මූණත කෙලින් වෙලා මේක ඇවිල්ලා පිටිපස්සට ඇවිල්ලා. මේ තියෙන්නේ ඇල තියෙන මූණත. මෙන්න මේක තමයි මේ. මේ තමයි මේ. පිටිපස්සේ තියෙන මූණත තමයි මේ. මේ ඉස්සරහා ත්‍රිකෝණ මූණත මේ පිටිපස්සේ ත්‍රිකෝණ මූණත. ආධාරකයේ 3යි ලම්බක උස 3යි. අතුලේ දිග 3යි. ඒ කියන්නේ මේක 3යි. ඇල තමයි මේ 5. එතකොට අපි දන්නවා පරිමාසනේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. භාග්‍ය ගුණ කිරීම ආධාරකයේ 3 ගුණ කිරීම ලම්බක උස 4 ගුණ කිරීම දිග ඝන වස්තුවේ දිග 3යි. දිග 3යි. දෙකට දෙකේ 1යි. 4ට දෙකේව 2යි. දෙවරක් 3 6යි. 6 වරක් 3 18යි. 6 වරක් 3 5 18. ඊළඟට කියනවා මෙන්න මේම කතාව. පතුලේ දිග පල්ල පිළිවෙලින් 30යි 20යි වන ඝනකාභ හැඩති පාචනය කර 8ක් cm උසට ජලය පුරවා ඇත. මෙම පාචනයට හරස්කඩ වර්ගඵලය 60ක් ත්‍රිකෝණාකාර හරස්කඩක් සහිත ඍජු ප්‍රිස්මයක් සම්පූර්ණයෙන් නිල් ලෙස සීරුවෙන් බහලු විට වාජනීය ජල මට්ටම දෙකකින් ඉහළ යන ලද්දේ නම් ප්‍රිස්මයේ ඍජු උස සොයන්න. උදාට මේ කතාව තේරෙනවද බලන්න. පතුලේ දිග පළල පිළිවෙලින් 30යි 20යි. පුතේ ඔන්න තඩි ඝනකාභයක්. නොම තියෙන ඝනකාභයක්. බලන්න ඉන්නකෝ ඝනකාභයක්. මම අඳින්නේ මේ ඝනකාභයක්. මතකනේ පෙට්ටියක් වගේ එකක්. විදුලි ටැංකියක් කියලා හිතන්න මාළු ටැංකියක් කියලා හිතන්න. ඉතින් මේකේ දිග තියෙනවා පුතා 30යි පළල තියෙනවා දිග 30යි cm. පළල 20යි cm වන මේ ඝනකාභාකාර වාචනයට සෙන්ටිමීටර් 8ක් උසට වතුර පුරවලා තියෙනවා. දැන් මේක තේරෙන්න ඕනේ. බලන්න සෙන්ටිමීටර් 8ක් උසට වතුර පුරවලා මේ වතුර මට්ටම තියෙන්නේ. බලන්න මේකේ වතුර මට්ටම තමයි මම මේ පෙන්නලා තියෙන්නේ. ඔන්න වතුර පුරවලා තියෙනවා. හරිද? ඔන්න වතුර පුරවලා තියෙනවා. දැන් මේකට දානවා ප්‍රිස්මයක්. මේකේ දානවා ප්‍රිස්මයක්. ප්‍රිස්මේ හැඩෙන් තියලා තියෙනවා. උදා ප්‍රිස්මේ විදිය තියලා තියෙනවා. හරස්කඩ වර්ගඵලය 60යි. ඔන්න බලන්න. ඔන්න ප්‍රිස්මයක් මේකට ගිල්ලනවා. හොඳේ? ඔන්න ප්‍රිස්මයක් මේකට ගිල්ලනවා. මෙන්න ප්‍රිස්මයක් මේකට ගිල්ලනවා. ඔන්න ප්‍රිස්මේ ඇතුළට ඔබලා ජල මට්ටම ඉහළ නැගලා. ජල මට්ටම ඉහළ නැගලා. මොකක් නිසාද? උදා දන්නවනේ මේක ආර්කිමිඩියස් තියරි එකනේ. වතුරට වාචනයේට වතුර පිරිච්ච වාචනයේට මේ ප්‍රිස්මය ගිල්ලනවා. වතුර මට්ටම ඉහළ නගිනවා. ආර්කිමිඩියස් කකුල දානවා. මෙන්න පේනවා වටේට වතුර ගලාගෙන යනවා. එයාට දෙනවා අනිත් කකුලක් දානවා. ඔන්න තව ටිකක් වතුර යනවා. මෙයා වතුරට මෙහෙම ඇඟ බස්සනවා. මෙන්න වතුර වටේට ගලන් යනවා. ඒ සිස්ටම් එකම නෙමෙයි. පිරමීඩය
මේ ප්‍රිස්මය මේ භාගයට වතුර පිරිච්ච ඝනකාභාකාර ටැංකියකට ගිල්ලවනවා. ගිල්ලනකොට ජල මට්ටම ඉහළ නගිනවා. එතකොට මගේ පුතා තේරුම් ගන්න මේ ඉහළ නැගපු ජල මට්ටම මම මේ වෙන විදිහකට පාඩම් කරනවා පුතාට මේ ඉහළ නැගපු ජල මට්ටම බලා ගන්න. ආන්න මේ ජල කුට්ටිය ඉහළ නැග ජල කුට්ටිය ඉහළ නැගි ජල කුට්ටියේ වොලියුම් එක පරිමාව සමානයි. පරිමාව සමානයි කාටද? ඇතුළට රිංගපු ඇතුළට ගිල්ලවපු ප්‍රිස්මයේ වොලියුම් එකට. එහෙනම් අපි බලමු ඉහළ නැගි ජල පරිමාව ඉහළ නැගි ජල පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. ඇයි පුතේ? ඉහළ නැග්ග ජල කඳක් ඝනකාභයක්. එයාගේ දිග වෙන්නේ 30යි. පළල වෙන්නේ 20යි. උස කියන්නේ ඉහළ නැග්ග ජල කඳේ උස විතරයි පුතේ. 1 සෙන්ටිමීටර් 2ක් උසට ඉහළ නැග්ගා කියලා කියනවා. සෙන්ටිමීටර් 2කින් ඉහළ නැග්ගා කියලා කියනවා. එහෙනම් දිග වැඩි කිරීම 20 වැඩි කිරීම 2. 0.02යි 3 වලත් 1 6 6 වලත් 1 12යි ඝන සෙන්ටිමීටර් 1200යි. ඒක සමානයි කාටද? ප්‍රිස්මයේ පරිමාව. ඒක සමානයි කාටද? ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ තව තොරතුරක් දීලා තියෙනවා. මේ ප්‍රිස්මයේ හරස් කඩ වර්ගඵලය දීලා තියෙනවා 60ක් වර්ග සෙන්ටිමීටර්. ඒ ප්‍රිස්මයේ පරිමාව දීලා තියෙනවා වර්ග සෙන්ටිමීටර් 60ක්. දැන් අපි දන්නවා එම නිසා ප්‍රිස්මයේ පරිමාව සමානයි 60ක් නෙමෙයි 1200යි. ඉහළ නැග ජලකඳ සමානයි පුතේ. ඉහළ නැගි ජලකඳ 1200යි. ඒ ඉහළ නැග්ගේ ප්‍රිස්මයේ ගිල්ලුවාට පස්සේ ඒ ඉහළ නැගපු ජලකඳ සමානයි ප්‍රිස්මයේ පරිමාව. ඉහළ නැගි ජලකඳ සමානයි ප්‍රිස්මයේ පරිමාව. ප්‍රිස්මයේ පරිමාව 1200යි. ආන්නේ නම් ප්‍රිස්මයේ පරිමාව වැන්නේ පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය වැඩි කිරීම උස. එහෙම නැත්නම් දිග. අන්න දැන් උස සඳහා pH ආදේශ කරමු. පරිමාව 1200යි. හරස්කඩ වර්ගඵලය 60යි. උස h නැත්නම් l. දිග කිව්වත් එකයි. එකට උස කිව්වත් එක. අන්න මේ පැත්ත 60ෙන් බෙදෙනවා. මේ පැත්ත 60ෙන් බෙදෙනවා. මේ කාගේද? ප්‍රිස්මයේ හොදේ 60ට 60 කැපෙනවා. ඒ තනි වෙනවා. බිඳුවට බිඳුව කැපුවා 6 වලත් 1 12යි බිඳුවයි සෙන්ටිමීටර්. ඔන්න 20යි cm කියලා h වලා කියලා. ඒ 20. පුතේ එතන පස්වෙනි ගාන තියෙනවා මගේ පුතාලට. මම අලුත් පාඩමකට යන්න කලින් මේකේ තියෙන මිශ්‍ර අභ්‍යාස මාලාවේ ගණන් ටිකයි ඔක්කොම ටික බලනවා. අවධානයෙන් උමනාවෙන් මහන්සියලා වැඩ කරන්න. අපි එතකොට නැවත හමු වෙනවා පුතේ. සුපුරුදු පරිදි බ්‍රහස්පතින්දා මේ වේලාවටම. Hai Bang Putih, sudah.